මේ ලෝකෙ මේ දානපති කියලා වචනයක් තියෙනවා. දන් දෙනකොට දාන දාස කියලා කොටසක් ඉන්නවා. දාන සහායක නැත්නම් දාන දායක කියලා කොටසක් ඉන්නවා. දානපති කියලා කොටසක් ඉන්නවා. දානපති වෙන්න පුළුවන් හැබෑටම කාටද? හැබැයි මේ සාමාන්‍ය එළියේ සමාජයේ දානපති කියලා කතා කරන අය ඉන්නවා. ලොකු ලොකු තාන්න මාන්න දරන අය, මහා දානපති මුදලාලිලා වගේ අය අපි කතා කරනවා. හැබැයි ඒගොල්ලන්ට දානපති වෙන්න ඒ තරම්ම පහසු නෑ. හැබෑවටම දානපති වෙන්න පුළුවන් කාටද? හරි පහසුවෙන් දානපති වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මේ සාමාන්‍ය අයට, දුප්පත් අයට. ඒ කොහොමද? එනතන දාන දාස කියලා කියන්නේ මම කෑම කනවට වඩා අඩුවෙන් දන් දෙනවට. අපි කියමුකෝ අපේ ගෙදර හැමදාම කෑම කන්නේ බත්තු වෙලක සම්බෝල හදාගෙන. දැන් අද මට දානේ මම දානෙට බත්තු වෙලා පොල් ගාගෙන යනවා. සම්බෝල ඊට වඩා ටිකක් ඉහළයි. ඒකට ලුණු එකතු කරලා, මිරිස් එකතු කරලා, ඇඹුල් එකතු කරලා ටිකක් සැරට පොල් කනවට වඩා ප්‍රියමනාපයිනේ. නමුත් මං දන් දෙන්නේ කොහොමද? බත්තු වෙලා පොල් එක්ක. නමුත් මං කෑම කන්නේ බත්තු වෙලා සම්බෝලත් එක්ක. එතකොට මං අරට වඩා උසස් ආහාරයක් මං ගත්තා, දානෙට දුන්නේ ඊට වඩා පහත් විදිහට. එහෙම දුන්නොත් දාන දාස වෙනවා. මම ආහාර අනුභව කරන විදිහටම බතුයි සම්බෝලයිම දන් දුන්නා. මං දාන සහායක නැත්තම් දායක ගණයට යනවා. බත්තු වෙලා සම්බෝල හදලා කිරි හොදි ටිකකුත් උයාගෙන ගිහිල්ලා දානේ පූජා කරලා આવොත් මම දානපති වෙනවා. මොකද මං හැමදාම කිරි හොදි එකතු කරගන්නේ නැහනේ, සම්බෝල විතරනේ. එහෙනම් දානෙට කිරි හොද්දකුත් හදලා තියෙනවා. එතකොට ඒ අපේ මට්ටමෙන්නේ. දැන් සමහර ධන සම්පත් තියන අය ඉන්නවා සාමාන්‍යයෙන් උදේ කෑම වේල රුපියල් 500ක් විතර වටිනවා. දවල් කෑම වේල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. රෑ කෑම වේලත් එහෙමයි. අපි කියමුකෝ මේ පුද්ගලයාගේ තුන් වේලම 500ක් වටිනවා කියලා. උදේටත් 500යි, දවල්ටත් 500යි, හවසටත් 500යි. මෙයා දානයක් දෙන්න තීරණය කරනවා. යටත් පිරිසෙන් එකක දානේ පාත්‍රයක් රුපියල් 550ක්වත් වටිනවා නම් තමයි එයාට දානපති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ තම තමන් පවතින ප්‍රමාණයට වඩා ඉහළ යන්න ඕනේ. ඇඳුමක් දන් දෙනවා නම් මම පාවිච්චි කරන සරමයි කමිසෙයි කොච්චර මිලයිද? මම පාවිච්චි කරන රෙද්දයි හැට්ටේ කොච්චර මිලයිද? ඒක රුපියල් 3000යි නම් මං දන් දෙන ඇඳුම යටත් පිරිසෙන් 3250ක්වත් උනොත් තමයි දානපතියෙක් විදිහට මං ඇඳුමක් දන් දීලා තියෙන්නේ. ආන් ඒකයි මං කියේ සාමාන්‍ය අයට දානපති වෙන්න පහසුයි. නමුත් ලොකු අයට හුඟක් දානපති වෙන්න අපහසුයි. හැබැයි ඒ දීපු විදිහටත් ඒක අපිට විපාක දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ කරන පූජාවල් මේ ලෝකේ අග්‍ර වූ පූජාවල්. ඒ පූජාව කොහොම කරන්න වෙයිද? ඒකත් දානපති මට්ටමෙන්ම කරන්න ඕනේ. නමුත් ඉතින් ඒ පැත්ත නම් ඊටාම දුප්පත් මට්ටමේ තමයි තියෙන්නේ. අපි මේ පැත්තට යනකොට දානපති වෙන්නෙම නැහැ. මේ පැත්ත හැමදාම දාන දාසමයි. අපිටත් වඩා බොහොම පල්ලෙහි තියෙන්නේ. බුද්ධ පූජාව ඇරලා තියෙන හැටි, බෙදලා තියෙන පාත්‍රයේ හැටි, බෙදලා තියෙන චුට්ට, ගිලම්පස තියලා තියෙන චූටි කෝප්පා. දැන් එතකොට මේ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාවක් එතන තියෙනවද? අපිටත් ගෙදරකට ගියාම අර චූටි කෝප්පයකට තේ එකක් හදලා ගෙනල්ලා දුන්නොත් අපි ඇවිල්ලා බොහොම පැහැදීමෙන් කතා කරනවාද? හරි හොඳ කට්ටියක් මට චූටි කෝප්පයක තේ එකක් දුන්නා කියලා අපි කියනවාද? නෑ, අපි ඒක කතා කරන්නේ අනිත් පැත්තට. නමුත් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙන තැන බලන්නකෝ. එතන තියෙන්නේ එහෙම. රජ්ජුරුවන්ට දෙනවද එහෙම? රජ්ජුරුවන්ට එහෙම දුන්නොත් මොනවා වෙයිද? මල් පූජාවක් කරන්න ගිහිල්ලා බලන්නකෝ. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරපු මල් කොච්චරනම් අපවිත්‍රද? පාරවල් අයිනේ දූවිලි ඉහිලා තියෙන මල් ගස් වලින් අපි මල් කඩාගෙන යනවා. ඒවා දූවිලි පිරීලා. ඒවා බුදුරජාණන් වහන්සේ ගාව ගෙනහිලා තියන්න වටිනවද? සමහර මල්
සමහර මල්වල සත්තු ඉන්නවා. චූටි චූටි සත්තු. අපි ගාව ඒ සත්තු ඉන්න මල්වට්ටියක් ගෙනල්ලා තිබ්බොත් ඒ සත්තු අපේ ඇඟ දිග බඩ ගන්නට පටන් ගත්තොත් අපිට පහසුවක්ද? එතකොට අර සත්තු ඉන්න මල්වට්ටියක් බුදුරජාණන් වහන්සේ ගාව ගෙනින් තියහම ඒ සත්තු භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ගොඩ වෙන්න පටන් ගත්තොත් භාග්‍යතුන් වහන්සේට පහසුවක්ද? එහෙනම් අපි විසින් පූජාවක් කරනවා කියලා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේට කරදරයක්. අපි පින්නතුනි පූජා කරනකොට මොනවා හරි මලක්නේ පූජා කරන්නේ. කල්පනා කරන්නේ නැහැ ප්‍රඥාව මෙහෙවන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක මට විපාක දෙනවා කියලා. අපි කියමු පරවෙච්ච දූවිලි තියෙන මල් ටිකක් ගෙනහිල්ලා රජුරවණ්ඩ සැපෙව්වා. මොනවා වගේ තත්ත්වයක් උදා වෙයිද? රාජ උදහසට ලක් වෙලා දඬුවමට ලක් වෙලා හිසකසා දාන්නත් පුළුවන්. ඒ හින්දා රජුරවණ්ඩ ගෙනියන එක කොයි තරම් හොඳට අරගෙන යනවද? මොන තරම් පිළිවෙලට අරගෙන යනවද? හැබැයි ඒ රජුරු කවුද? ප්‍රාදේශීය රජෙක්. ලංකාවටම රජ වෙලා නම් ඒත් මේ රටට රජෙක් නේ. ඒ රජුරවන්ට ඉන්දියාවටවත් ඇමරිකාවටවත් රජකම් කරන්න බෑනේ. ලංකාවට විතරයි. නමුත් රජුරවන්ට කොච්චර බයද? රජුරවන්ට කොහොම කෑම දෙනවද? රජුරවන්ට කොහොම බීම දෙනවද? රජුරවන්ට කොහොම පූජා පවත්වනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ වාගේ ප්‍රාදේශීය රජෙක්ද? අර රජුරුව අපිට විතරයි රජකම් කළේ. මනුස්ස ලෝකෙත් ඔක්කොම මිනිසුන්ට නෙමෙයි. දෙවියන්ට කොහොමවත් රජකම් කරන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ටත් රජෙක්. බ්‍රහ්මයන්ටත් රජෙක්. මිනිසුන්ට කොහොමත් රජෙක්. ප්‍රාදේශීය රජෙක් නෙමෙයි. බුද්ධ රාජ්‍ය කොච්චර ලොකුයිද? සක්වලවල් කෝටි ලක්ෂයක්. අපි කියන්නේ තුන් ලෝකාධිපති කියලා. මනුලෝට, දෙව්ලෝට, බඹලෝට අධිපති. ඒ මේ සක්වලේ විතරක් දෙවියන්ටද? භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය ඇතුලේ අපි හැර මනුස්ස ලෝක තවත් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ කොච්චරක්ද? මේ බුද්ධ රාජ්‍ය ඇතුලේ මනුස්ස ලෝක තියෙනවා කෝටි ලක්ෂයක්. අපි හිතාගෙන ඉන්නවා අපි විතරයි මේ ලෝකෙ මිනිස්සු කියලා. මේ සක්වලෙන් එහා පැත්තේ තව මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්. එතකොට ඒ කෝටි ලක්ෂෙටම රජුරෝ කවුද? බුදුරජාණන් වහන්සේ. හැබැයි අපි කතා කරනවා විද්‍යාව බොහෝම දියුණුයි කියලා. තවම බැරි වුණා මේ විද්‍යාවට භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු 2600 ගණනකට කලින් දේශනා කරපු මේ කාරණාව හොයන්න. අපිට තවම එකම මනුස්ස ලෝකයක්වත් මේ ලෝකේ අර හම්බ වුණේ නෑ. ඒ කොහෙ තියෙනවද කියන කාරණාවවත් දන්නේ නෑ. එහෙනම් සක්වලක් කොච්චර විශාලද? නමුත් අපිට හොයාගන්නවත් බැරි තවත් සක්වලවල් කෝටි ලක්ෂයක මහරජුරුව ගාව අර වාගේ දූවිලි පිරිච්ච මල් ගෙනහිල්ලා තියන්න පුළුවන්ද? ප්‍රාදේශීය රජුරවන්ට එච්චර බය නම් භාග්‍යතුන් වහන්සේත් අපිට මරණ දඬුවම් දෙයිද? නෑ. කවදාවත් දෙන්නේ නෑ. හැබැයි උන්වහන්සේ ළඟ තියපු දේට අනුව මට සංසාරේ විපාක හම් වෙනවා. කරපු පූජාව ඊටාම දුප්පත් නම් ඒ දුප්පත් පූජාව කියලා කියේ බතුයි සම්බෝලයි ගෙන කරපු පූජාව ගැන නෙමෙයි. ඒකේ පිළිවෙලක් නැතිකම. ඒකේ පිරිසිදුවක් නැතිකම. එතෙන්ට ප්‍රඥාව එකතු වෙලා නැතිකම. නැත්තම් අපේ සම්බෝලයි බතුයි පිළිගන්න භාග්‍යතුන් වහන්සේ හරි කැමතියි අපේ දුප්පත්කම බලලා. දුප්පතුන් උදෙසාම පිහිට වෙන පිරිසක් බුදුවරු කියලා කියන්නේ. ඒක ගැන නෙමෙයි මෙතන දුප්පත් කියලා කිව්වේ. අපි ආධ්‍යාත්මයෙන් ප්‍රඥාවෙන් දුප්පත් වෙනවා. මෙහෙම හිතන්නකෝ. මංගල උත්සව වලටත් අපි මල් ගේනවා. අවමංගල උත්සව වලටත් අපි මල් ගේනවා. සමහර අවමංගල උත්සව වල තියලා තියෙන මල් වල ප්‍රමාණයම ලක්ෂ ගන්නක්. සමහර මංගල උත්සව වලට ගෙනලා තියෙන මල් වල වටිනාකමත් ලක්ෂ ගන්නක්. හැබැයි අතන මල් පූජා මල් තියලා තියෙන්නේ මැරිච්ච මිනිහෙක් ගාව. මෙතන ලක්ෂ ගාණක් ගෙනල්ලා මල් ගොඩ ගහලා තියෙන්නේ පන්සිල්වත් නැති දුස්සීලා අය ගාව. නමුත් හිතන්නකෝ ඒ තරම් මුදලක් වියදම් කරලා භාග්‍යතුන් වහන්සේ ගාව අපි මල් පූජාවක් කළාද කියලා. එහෙම වෙලා නැහැ. එහෙනම් අර තැන්වල කරන පූජාව ඒ විදිහට නම් භාග්‍යතුන් වහන්සේ ගාව කරලා තියෙන අපේ මල් පූජාව දාන දාසමයි. සුවඳ පූජාවට ගියත් එහෙම්මම තමයි. මලකින් පූජා වර්ග කීයක් සම්පූර්ණ වෙනවද?
මලකින් පූජාවල් බොහොමයක් මුදුන්පත් කරන්න පුළුවන්. අපි දන්නේ නැති හින්දා අපි ඒක කරන්නේ නැහැ. මල් වලින් සුවඳ පූජා කරන්න පුළුවන්. මලේ සුවඳනේ. ඒ සුවඳ භාග්‍යතුන් වහන්සේ වෙනම පූජා කරන්න පුළුවන්. මලේ පාට වර්ණ වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් ඇඟේ ස්පර්ශ වෙනකොට පුදුම මෘදු සුමුදු පහසක් තියෙනවා. රෝස මල් පෙත්තක් වාගේ ඇඟේ ස්පර්ශ වෙනකොට හරිම මෘදු බවක්. එහෙනම් මේ මල් වලින් ඒ සිනිදු බව පූජා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම තැන්පත් කරනවා නම් රෝස මල් පෙති වාගේ දේවල් ළඟ ඉහිඳ හරි සුදුසුයි. මොකද ඇඟේ දැවටුනත් හරි සුවදායක පහසක් තියෙන නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ළඟ සුවඳ මල් පූජා කරන්න වටිනවා. අර මල් පෙති වල ළඟ ඊළඟට සුවඳ මල් පූජා කරන්න වටිනවා. ඊළඟට විවිධ වර්ණ මල් වලින් භාග්‍යතුන් වහන්සේ වටේට අපිට ලස්සන වර්ණ රටා හදන්න පුළුවන්. ඒ සඳහා පාට මල් යොදා ගන්න පුළුවන්. එහෙනම් සුවඳ පූජා කරන්නත් පුළුවන්, වර්ණ පූජා කරන්නත් පුළුවන්, මෘදු සුමුදු බව පූජා කරන්නත් පුළුවන්. ඔය ඔක්කොම සංසාරෙට වෙනම විපාක දෙනවා. සුවඳ පූජාවෙන් හම්බ වෙන විශේෂ විපාකය මොකද්ද? සුවඳ පූජාවෙන් හම්බ වෙන්නේ ප්‍රඥාව. නියම සුවඳ පූජාවක් කරාම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. ආනිසංස 10ක් හම්බ වෙනවා. ප්‍රඥා වර්ග 7ක් තියෙනවා මේ ආනිසංස 10 ඇතුලේ. ආන් එවන් ප්‍රඥාවල් ලබන්නේ අපි දානපතීන් හැටියට මේ පූජාවල් කරලා තියෙන්න ඕනේ.